සියලුම SLT මොබිටෙල් සේවාවන් MySLT ඇප් එක හරහා කරගන්න. සියලුම SLT මොබිටෙල් සේවාවන් MySLT ඇප් එක හරහා කරගන්න. දසනකාන්තී චූර්ණය සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. අද 2022 අගෝස්තු 9 අඟහරුවාදා සිරස්තල විදුලි ගාස්තු 75ක සාමාන්‍යකින් ඉහළට ඒකක 30 දක්වා ගාස්තු වැඩිවීම 264ක් පුණ්‍යායතන පිළ 300කින් වැඩි වෙයි. ජලගාස්තු සංශෝධනයටත් කැබිනට් අනුමැතිය. ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කළ රණවිරුවන්ට ජනපතිගෙන් උපහාර. මහජන නියෝජිතයින්ද වගකීම ඉටු කළ යුතු බව ජනපති කියයි. සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට සහාය දීමට සමගි ජන බලවේගී මන්ත්‍රී කණ්ඩායමින් එකඟතාවක්. රට ගොඩනගන ඒකාබද්ධ වැඩසටහන් වලට අපි එන්නේ කොන්දේසි විරහිතව. අරගල කරුවන් ගාලු මෝදුරෙන් ඉවත් වීමට තීරණය කරයි. අරගලේ අවසන් නෑ. අරගල භූමියෙන් අපි ඉවත් වෙනවා. චීන නෞකාවේ මතභේදාත්මක ශ්‍රී ලංකා සංචාරය කල්දමන්නයි විදේශ අමාත්‍යංශය චීනයට දැනුම් දෙයි. නෞකාව ලංකාව දෙසට යාත්‍රා කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය ස්වභා මන්ත්‍රී ඝාතනයේ වෙනිකරු ආයුධ පෙන්වීමට යාමේදී ජීවිතක්ෂයට. විම්දියර මිලිලීටර් 100 ස්මාර්ට් පැක් එක රුපියල් 85ට දැන් වෙළඳ පොලේ. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. විදුලි ගාස්තු අද සිට ඉහළ නැංවෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා. එම කොමිසම පවසන්නේ සියලු කාණ්ඩ සඳහා 75ක පමණ ප්‍රතිශතයකින් සාමාන්‍ය ගාස්තු ඉහළ නැංවෙන බවයි. The big story. දිගින් දිගටම විදුලි බල මණ්ඩලයේ ලැබමින් තිබූ පාඩුව හමුවේ විදුලි ගාස්තු ඉහළ නංවන ලෙස එම මණ්ඩලයේ මහජන උපයෝගීතා කොමිසමෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබුණා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර තිබුණේ 2014 වසරේදී වන අතර එම අවස්ථාවේ විදුලි ගාස්තුව 25%කින් අඩු කරනු ලැබුවා. කෙසේවෙතත් අවසන් වරට විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කර තිබුණේ 2013 වර්ෂයේදී. මේ අනුව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීමේ යෝජනාවලිය සැලකිලිටගත් මහජන උපයෝගීතා කොමිසම දීර්ඝ අධ්‍යයනයකින් සංශෝධන සහිතව විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය පළ කර තිබෙනවා. දැන් මේ විදුලි බිල සංශෝධනයේදී මේ තත්ත්වය ඇතිවීමට මූලික හේතුව තමයි අපි 30ක 35ක ප්‍රමාණයක් තමයි ජල විදුලියෙන් විදුලිය නිපදවන්නේ. හැබැයි 65ක් පමණ විදුලිය නිපදවන්නේ ඉන්ධන සහ ගල් ලංගුරු මගින්. දැනට බිලියන 160ක පමණ මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා ඇඩ්මිනිස්ට්‍රේටිව් කොස්ට් එක නැතුව CB එකට දෙසැම්බර් දක්වා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සකසා ගැනීම සඳහා. ජූනි මාසයේ 20 වෙනිදා 229කින් විදුලි බිල වැඩි විය යුතුයි කියන පදනමේ තමයි විදුලි බල මණ්ඩලයේ සිටියේ. මහජන උපයෝගීතා කොමිසම මේ සියලු දත්ත පරිශීලනය කරලා හෙට සිටන් බලපවත්වන පරිදි විදුලි බිල 75ක සාමාන්‍ය අගයකින් වැඩි කරනු ලබනවා. මහජන උපයෝගීතා කොමිසමේ අවසරයේ මත ගෘහස්ත පොදු කාර්ය කර්මාන්ත පුණ්‍ය ආයතන යන සියලු ක්ෂේත්‍රවල සිදුව ඇති සමස්ත විදුලි ගාස්තු වැඩිවීමේ සාමාන්‍ය 75%ක්. ඒ අනුව කාණ්ඩ කිහිපයක් ප්‍රතිශත කිහිපයක් යටතේ ගෘහස්ත විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කරනවා. ගෘහස්ත කාණ්ඩ යටතේ මාසිකව මුල් ඒකක බිඳුවේ සිට 30 දක්වා 835ක ගාස්තු වැඩිවීමක් යෝජනා කර තිබුණත් එය ක්‍රියාත්මක කෙරෙන්නේ 264කින් පමණයි. මාසික ඒකක 31 64 ගාස්තු වැඩිවන්නේ 211කින්. මාසික ඒකක 61 90 අතර ගාස්තු 125කින් ඉහළ නැංවෙනවා. මාසික ඒකක 91 120 අතර ගාස්තු 89කින් වැඩිවන අතර ඒකක 121 180 අතර ගාස්තු 79කින් ඉහළ නැංවෙනවා.
මේ අතර සාප්පු කාර්යාල බැංකු අධ්‍යාපන ආයතන ආරෝග්‍ය ශාලා විශේෂ ස්ථාන ආදී අයත් වන පොදු කාර්යකාණ්ඩයේ ආයතන සඳහා මාසිකව උපරිම ඒකක 180ක් දක්වා 139ක වැඩිවීමක් ක්‍රියාත්මක වනවා. එම කාණ්ඩයේ ඒකක 180ට වැඩි නම් 144ක්ද පොදු කාර්ය දෙවැනි කාණ්ඩයට 129ක්ද තුන්වැනි කාණ්ඩයට 131ක වැඩිවීමක්ද ක්‍රියාත්මකයි. මීට අමතරව පුණ්‍ය ආයතනවල මාසික ඒකක 180ට අඩු නම් 198ක වැඩිවීමක්ද ඒකක 180 ඉක්මවන අවස්ථාවල 300ක වැඩිවීමක් ක්‍රියාත්මක වනවා. පූජනීය ස්ථානවලට මෙතෙක් කාලයක් අඩු ප්‍රමාණයක් තමයි බිල ගෙවන්න උනේ. හැබැයි පූජනීය ස්ථානව වැඩියෙන් පාවිච්චි කරනවා නම් අපි කියලා තියෙන්නේ අනිත් පාරිභෝගිකයන් වගේම එකට සලකලා එයාගෙන් අයවිතු ගන්න අය කරන්න ඕන. හේතුව නැත්තම් වෙන්නේ ඒ පූජනීය ස්ථානවලට අපි සහන ආධාරය දිගටම දුන්නොත් එහෙම ඒකට ගන්නෙත් ඔබයි මමයි මහජනතාව. කර්මාන්ත ශාලාවල මාසිකව උපරිම ඒකක 300 දක්වා 127ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වන අතර ඒකක 300 ඉක්මවන අවස්ථාවල 175ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වනු ඇත. අපි සංචාරක ශාස්ත්‍රය සඳහා විදුලි බිල වැඩි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒ ක්‍රියාදාමය අපි ක්‍රම දෙකකට ගන්න. මොකද අපි දන්නවා දැන් සංචාරක ව්‍යාපාරය මේ දවස්වල ටිකක් අමාරුවෙන් යන්නේ තියෙන වාතාවරණයත් සමග අපි වැඩි කරන ප්‍රමාණය සංචාරක ශාස්ත්‍රයට 50%කින් පමණයි වැඩි කරන්නේ. මාස තුනකට පස්සේ සංචාරක ශාස්ත්‍රය හරියට එස්ටැබ්ලිෂ් වුණාම තමයි ඉතිරි ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ වගේම දැන් අපි දැක්කා ලංකා විදුලි බල මණ්ඩලය පොරොන්දුවක් දුන්නා මහාධිකරණයට ඔක්තෝබර් මාසයේ ඉඳන් තමන්ගේ ඒ තියෙන තැන්පතුවට පොලියක් ගෙවනවා කියන එක. අපි තව විශේෂ කොන්දේසියක් දාලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ මුදල් තත්වය යහපත් වෙන තාක්කල් පාරිතෝෂික ගෙවනා ගෙවන්න එපා කියලා අපි කොන්දේසියක් දාලා තියෙනවා මේකත් එක්ක. බෝනස් ගෙවන්නේ ලාභ තිබ්බොත් නේ. ලාභ ලබන කම්පැනිස් බෝනස් ගෙවන්නේ නැහැ නේ. ඒක මූලික ප්‍රතිපත්තියක් නේ. ඒතර මේ ප්‍රතිපත්තියේ පිළිහිట్లా වැඩ කරයි කියන තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රොෆෙෂනල්ස්ලාගෙන්. මේ අතර ජලගාස්තු සංශෝධනයටද ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දැන් පවතින දැවැන්ත ආර්ථික අර්බුදය තුළ පිරිවැය ආවරණය වෙන පරිදිවත් රාජ්‍ය ආයතනවල මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස පිළිගෙන තිබේ. ඒ අනුව ජලගාස්තුත් පිරිවැය අනුව වෙනස් වෙන ආකාරයට සකස් කරන්න කැබිනට් අනුමැතිය ලැබලා දුන්නා. ගෘහස්ත වර්ගයේ ගෑස් සඳහා සංශෝධිත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණා. පිරිවැය නිරූපිත මිල සූත්‍රයන් උපමාව ක්‍රියාත්මක කිරීමත් එම මිල සූත්‍රය සෑම මාසයකම 5 වෙනි දින සංශෝධනය කරන්නටත් කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දැන් khනිජ තෙල් මිල සූත්‍රයක් තිබෙනවා, ගෑස් මිල සූත්‍රයක් තිබෙනවා, බස් ගාස්තු පිළිබඳ මිල සූත්‍රයක් තිබෙනවා, දුම්රිය ගාස්තු විදුලි බලයේ යනාදියටත් එවැනි මිල සූත්‍ර ක්‍රියාත්මක වුණොත් ඉදිරි පරම්පරාවල් වලට කිසි දිනකත් මෙවැනි භාණ්ඩ හිඟවීම පිළිබඳ අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ලංකා බැංකුවෙන් දින 200 ස්ථාවර තැන්පතුවට ඉහළ වාර්ෂික පොලියක් ඩෙටෝල්. අරගලකරුවන් ගාලුමුදර අරගල භූමියෙන් අද දිනේදී ඉවත් වන බව එහි ක්‍රියාකාරිණී දමිතා බේරත්න මහත්මිය පවසනවා. ඒ අනුව අරගලකරුවන් අද දින එම පරිශ්‍රයේ පැවති අට්ටාල හා කූඩාරම් ඉවත් කරගන්නා ආකාරය දක්නට ලැබුණා. ගාලු මෝදුර අරගල භූමියට අදට දින 123ක් සපිරෙනවා. පසුගිය දින ගණනාව පුරාම එහි තිබූ අට්ටාල ගලවාගෙන අරගලකරුවන් වසක් ඉන් ඉවත්ව ගියා. එවන් පසුබිමක අද දිනේදී ගාලු මෝදුර අරගල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහිදී රංගන ශිල්පිනී දමිතා අවිරත්න මහත්මිය පැවසුවේ අද දිනේදී අරගල භූමියෙන් අරගලකරුවන් ඉවත්ව යන බවයි. අද මේ අරගලය ෆිසිකලි ගෝල් ෆේස් එකෙන් සමුගනීවි. හැබැයි මේ අරගලය ඉතාම සංවිධානාත්මකයි. ආපහු ඔබට විරුද්ධවත් මේ අරගලේ නැගිටින්න සූදානමින් ඉන්නවා කියන එක හොඳට මතක තියාගෙන රාජපක්ෂ හොරුන්මයි ඔය පොහොට්ටු කාලකන්නින්මයි ඔය ඉඳන් ඉන්න සභාපතිවරුන්මයි ප්‍රාදේශීය සභාවල ඉන්න නිලධාරීන්මයි නගර සභාවල ඉන්න නිලධාරීන්මයි රකින්න එපා. ඔක්කොම පල් හොරු අයින් කරලා දාන්න සුද්ධ කරන්න මේ රට. පිරිසුදු කරන්න. හොරු නැති රටක් කරන්න. ජනතාවට සැනසීම දෙන්න. එච්චරයි අපිට ඕනේ. එදාට අරගලේ නවත්තනවා අපි. අරගල භූමියෙන් අද යෑමේ සූදානමක් තියෙනවද? අපි ෆිසිකලි මෙතනින් සමුගන්නවා කියලා තීන්දුවක් ගත්තා. ගාලුමෝදර අරගලේ අදින් අවසන් කරනවද මේ ස්ථානයේ? අරගලේ අවසන් නැහැ. අරගල භූමියෙන් අපි ඉවත් වෙනවා. මේ අතර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සංවිධානය කළ පාගමනක් අද පස්වරුවේ කොළඹ විහාර මහදේවී උද්‍යානය අසලින් ආරම්භ වුණා. ඒ ආණ්ඩුව මර්ධනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් ඒ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණ පුරවැසි ආඥාවක්ද නිකුත් කළා.
ජනවරමට පිටුපාමින් මර්ධනය දියත් කරමින් සිටින රනිල් රාජපක්ෂ පාලනයට එරෙහිව ශ්‍රී ලාංකීය පුරවැසියන් විසින් ආණ්ඩුවට නිකුත් කරන ලබන පුරවැසි ආඥාව. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්ධනය වහාම නවත්තන්න, අත්අඩංගුවට ගත්ත අය වහාම නිදහස් කරන්න, ඒ වගේම ජනතාවට සහන දෙන වැඩපිළිවෙල හදන්න, බදු ගහන්න, බඩු මිල වැඩි කරන්න නෙමෙයි දැන් ආණ්ඩුව ඕනේ. මේ පාර්ලිමේන්තුව ජනමතය නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් ගොඩනැගීම වෙනුවෙන් වහාම මහා මැතිවරණයක් පවත්වන්න, පාර්ලිමේන්තුව විසිරවන්න, කෙටි කාලීන ආණ්ඩුවක් හදලා ඒකට අවශ්‍ය සැලසුම් සකස් කරන්න කියන ආඥාව අද අපි නිකුත් කරනවා. මහජන අරගලයේ ප්‍රතිඵලයේ විසින් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙන්නේ. එහෙමනම් ඔබ පළමුවෙන් කළ යුත්තේ කුමක්ද? අරගලයේ අර්ථයේ තේරුම් අරගෙන ජනතාව ඉල්ලන මේ ඉල්ලීම ඉටු කරලීම වගේ අද ඉදිරිපත් කරන පුරවැසි ආඥාව ඒකාන්තයෙන්ම ක්‍රියාත්මක කරලීම සඳහා තමන්ගේ බලය යෙදවීම මිස වෙන කිසිවක් නෙවෙයි. රාජා භවතු ධම්මිකෝ, රජකම හේවත් මේ ජනනායකත්වය හොරුන්ගේ ග්‍රහණයෙන් මිදේවා. ජන අරගලයට 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 මේ අතර වෘත්තීය සමිතිය බහුජන සංවිධාන එකමුතුව කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වුණා. පහම මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුර DS වටරවුම් අසලදී අද විරෝධතාවක් පැවැත්වුවා. තවත් ප්‍රදේශ කිහිපයකදීම විවිධ සිවිල් සංවිධාන එක්ව විරෝධතා සංවිධාන කර තිබුණා. පසුගිය මැයි 9 වනදා නිට්ටඹුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් කරහා ගමන් කරමින් සිටියේදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ පොළොන්නරු දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ තෙමස් පූර්ණ පින්කම අද පැවැත්වුණා. ඒ පොළොන්නරුවේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පාර්ලිමේන්තුව ආරක්ෂා කරමින් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරයට මහජන නියෝජිතින්ද සිය වගකීම ඉටු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද පැවති ජනාධිපති ප්‍රණාම සහතික ප්‍රධානෝත්සවය අමතමින්. ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සමාජිකයින්ට ජාතියේ ප්‍රණාමය හිමිවන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මුලස්ථානයේ විශේෂ නිලචාරිකාවකට එක් වුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් කුණවර්ධන, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ජනාධිපතිවරයාට විශේෂ හමුදා උත්තමාචාරයක් එහිදී පිරිනැමුණා. පසුගිය ජූලි 13 වෙනිදා විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණය සිය ග්‍රහණයට ගැනීම සඳහා දියත් කළ විරෝධතාව පාලනය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කළ රණවිරුවන් ඇගයීම වෙනුවෙන් ජනාධිපති ප්‍රණාම සහතික ප්‍රදානය කිරීමක් එහිදී සිදු කෙරුණා. මේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නට, මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට ප්‍රධාන ආයතන තුනක්. පාර්ලිමේන්තුව, ජනාධිපති, විධායකය සහ අධිකරණය. මේ ආයතන තුන ක්‍රියාත්මක නොකරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. අන්න එහෙම අවස්ථාවකදී තමයි ජූලි 9 වෙනිදා ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරය අත්පත් කරගත්තා. ලේකම් කාර්යාලය අත්පත් කරගත්තා. හැන්දෑව වෙනකොට අරලියහ මන්දිරයත් අත්පත් කරගත්තා. මගේ නිවසට ගෙන තිබ්බා මං ඉල්ලා ආශ්‍රය කියන බලාපොරොත්තු. 13 වෙනිදා ගමැති කාර්යාලයත් අත්පත් කරගත්තා. ඒකට විධායකට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. පාර්ලිමේන්තුව වට කරන්න කණ්ඩායම ආවා. ප්‍රචණ්ඩකාරී කණ්ඩායම.
විධායකය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව වට කළා පාර්ලිමේන්තුව අරගත්තන ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න. ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න බැරි නම් එහෙනම් රටේ ආණ්ඩුවක් නැහැ. අධිකරණය වට කරලා අධිකරණය නවත්තන එක ලෙහෙසි පහසු කාර්යයක්. පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ජනරල් ශවින්ද්‍ර සිල්වටත් ඔබේ හමුදාපති ජනරල් මැතිතුමාට කිව්වා මේ කොහොම හරි පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න. එන අය විසිරුවා හැදියා කාටවත් වෙඩි තියන්නවත් උවමනාවක් උනේ නැහැ. ඒක විශාල වැදගත් කාර්යයක්. ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ප්‍රශංසා කරනවා, ස්තුතිවන්ත වෙනවා. කෙසේ හෝ මේ ආයතනය ආරක්ෂා වුණේ නිසා රටේ තත්ත්වය ඊළඟ දවසේ වෙනස් වුණා. ඒකයි වැදගත් කියන්නේ. පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ දුන්න එකෙන් ඔබේ ඔය ව්‍යවස්ථානුකූල යුතුයකමක් ඉෂ්ට කරලා තියෙනවා. රටත් ආරක්ෂා කරලා තියෙනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනියන එක. ඒක මේ බලහැනියට එයා මොබයිල් බ්‍රිගේඩියට කරන්න බෑ. පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනියලා ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රලු කරන්න. ඔබ කටපු පියවර දැන් අවසන්. රට කියනවා පාර්ලිමේන්තුවට එකට සියලු දෙනාට මේකට එකතු වෙලා ප්‍රශ්න විසඳන්න කියලා. අපි බලන අලුත් ව්‍යවස්ථා සංශෝධන කියන්නේ අලුත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනා කියන්නේ කොහොමද සර්වපාක්ෂික පාලනයක් ඇති කරන්න කියලා ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ට තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ. මම ඉතින් විශේෂයෙන්ම කතානායකතුමාට අගමැතිතුමාට කියනවා කරුණාකරලා පාර්ලිමේන්තුවට ඒක මතක් කරන්න කියලා. අමාරු කාලයක් ආවත් ඒකෙන් ගොඩ ඇවිල්ලා එන අවුරුද්ද වෙනකොට අවසන් වෙනකොට ස්ථාවර භාවයක් ඇති කරන්න නම් ඒක කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව. නිල සංචාරයේ සිහිගන්වමින් යුද හමුදාපති ලුතෙන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපතිවරයාට සමුරු තිළිණයක්ද ප්‍රදානය කළා. පසුව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා අනතුරුව විශේෂ අමුත්තන්ගේ සමුරු පොතේ සටහනක් තැබුවා. ඉදිරි මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් කරමින් විසර්ජන පනතට සංශෝධන ගෙන එන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද ආරම්භ වුණා. හෙට සහ ලබන 12 වනදාද අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව අද පස්වරු එකට රැස් වුණා. එහිදී මේ වසරේ අයවැය විසර්ජන පනත සඳහා ඉදිරිපත් කරන සංශෝධන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. මේ අතර තමන්ට ජීවිත තර්ජන එල්ල කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයපා බණ්ඩාර සහ පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා අද වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන ඡන්දයට පෙර පසුගිය 13 වෙනිදා මාමතා ඊටම අශ්ලීල ලෙස දුරකථනයෙන් බැන තර්ජනය කිරීම ඔබතුමා මෙත මම වාර්තා කළා. මිරිහාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළා. නීතිය ඔබටත් මටත් සියලු දෙනාටත් එකයි කියලා ජනාධිපතිතුමා සිය රාජාසන කතාවේදී කියා සිටියා. මේ වරප්‍රසාද කඩවීම පිළිබඳ කාරණාව දැඩිව සැලකිලිට අරගෙන කටයුතු නීතිය අනුව කරන්න. ඒ කටයුතු දැනටමත් අපි පොලිස්පතිවරයාට යවලා තියෙන්නේ. ජූලි 29 වෙනිදා මට දුරකථන ඇමතුමක් එනවා. අගෝස්තු 14 වෙනිදා කලින් මේ පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටිය යුතුයි කියලා. ඒ වගේම ජූලි 30 වෙනිදා ඊටාම අසභ්‍ය වචනෙන් මේ පාර්ලිමේන්තුවේ පහුගිය දවස්වල අපි මේ දේශපාලන වෙනුවෙන් ගත්ත තීන්දුව తీරන වෙනුවෙන් මට ඊටාම අසභ්‍ය වචනෙන් බැනවැදලා ජීවිත තර්ජනය එල්ල කරා. පහුගිය ජනාධිපති තෝරා ගැනීම තර්ජනාත්මක ඡන්දය ලම්. ඒ තර්ජනයට බයේ සමහරු ඡන්දය දීලා තිබෙනවා. දැන් මේ අපිට පේනවා. මෙයාලට තර්ජනය කරලා තියෙනවා. මිනිස්සු බය කරලා තියෙනවා. මන්ත්‍රීවරු මරනවා කියලා තියෙනවා. මන්ත්‍රීවරු ගහනවා කියලා තියෙනවා. එහෙනම් ඒ ජනාධිපතිවරයා පත්වීම පිළිබඳව සලසාදාලා ඉදි කරේ රටට කියන්න කරු කතානායකතුමා. ගරු ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මේ පාර්ලිමේන්තුවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි පසුගිය අවුරුදු දෙකමාර තුල කරපු සියලු වැඩ ආපස්සට හරවන්න කරපු කතාවක්. ඉතින් අපිට මේකට විරුද්ධ වෙන්න බෑනේ. දැන් අපි අවුරුදු 3 සටන් ගෙනුවා 19 කියන්නේ. එමුතුමා බෑ කිව්වා. ජනාධිපතිතුමා ඉල්ල කිව්වා 19ට පක්ෂය කියලා. අපි IMF යන්න කිව්වා ගියේ නෑ. දැන් IMF යනවා කියලා. ඒකයි මම කියන්නේ මේ අවුරුදු 3 අපරාධය. ඒකයි ජනතාව කියන්නේ මේ පාර්ලිමේන්තුවේ වැඩක් නෑ කියලා. දැන් වර්තමාන ජනාධිපතිතුමා මේ ආර්ථික වියසිරේට එතුමා පඩි නෑ. එතුමා හිටියේ එළියේ. එතුමාට මේ ආණ්ඩුවත් එක ගමනක් නැහැ. දැන් බස් එක ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔය කුඩු ලොරියට අපිට නගින්න බෑ. ඇත්තම කියන්න බෑ. ටික කාලයකට අපි ගොඩ වෙන්න සූදානම්. හැබැයි ඒ කාලේ අවසානයේ මැතිවරණයක් තියන්න ඕන. අරගලේ අපේ දරුවන් ගැන හැමදාම පත්තරේ පින්තූර. මේ අරගලේ දරුවෝ වැරදි නම් ඇයි ගෝඨාභය රාජපක්ෂ දාලා ගියේ හරි නිසානේ.
නඩු දාන්න නැතුව මේ සියලු දෙනාට පොදු සභාව දෙන්න. නමුත් කේල් ගෙඩියක් කෑවා කියලා, බියර් බීදුරුවක් බිව්වා කියලා, ඇඳ උඩ බුද්ධි ගත්ත කියලා මොකක්ද කතා දාගෙන දුවන්නේ. අනිත් එක අරගල නිසා තමයි අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති උනේ. බුදුන් වහන්සේ දේශනා කරපු ප්‍රථම පාඩම තමයි කලගුණ සැලකීම. පළවෙනි පාඩම අර භෝගාදියා බලාගෙන සතියක් හිටියේ මොකද? කලගුණ සැලකන්න. සෙවට දුන්නට 19 වෙනි සංශෝධන නැවත කියන. ඉතින් ඒක රිවර්ස් කිරීමක් නෙවෙයි. තත්ත්වය අනුව ඒක ගලපා ගැනීම. කිරියල්ල මැතිතුමා කිව්වා මේ බස් එකට නගින කතාව මගිය. හැබැයි එකක් තියෙන්නේ බස් කොච්චර ආවත් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න මගියා Taman කැමති නම් බස් එකට නගින්න. නැත්තම් බස් එක මිස් කරන්න. ඉතින් බස් එක මිස් කර කර ඉන්නත් පුළුවන් සමහරුන්ට. ඒක Taman තීන්දුව කරන්න ඕනේ. 2015 19 ආණ්ඩුව තියෙන කාලේ එදා දින 52කින් පස්සේ ආණ්ඩුව හදන වෙලාවේ කෑ ගහලා කිව්වා කවුද හොරා කියලා. අපි ඔක්කොම කිව්වා මහින්ද හොරා කියලා. ඔය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔය සභානායක පුටුවේ ඉඳගෙන අගමැති ඒ දැන් ජනාධිපතිතුමාට දික් කරලා කිව්වා මහා බැංකුව හොරා කාවා කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ හොරා කියලා. ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා ඡන්දේ දීලා එතුමාව ජනාධිපති කරා. ඒතර අපි දැන් මේ කාවද අන්දන්නේ? කන්න ඕන වුණාම කබර ගෝයා තල ගෝයා කරගන්නවා. මිනිස්සු පාරට ආවේ අවුරුදු ගණනාවක් දැක්කා මේ දේශපාලකයන් මේ රටේ ජනතාවගේ දේපොළ හොරා කන එක. අන්න ඒ දැකීමත් එක්ක තමයි ජනතාවගේ නැගිටීම ආවේ. මේක දේශපාලකයන් හැටියට අපිට කියව ගන්න බැරි නම් අපි ඉතිහාසයේ කුණුබක්කියට විසි වෙනවයි කියනක මතක තියාගන්න. මේ ජනාධිපතිතුමා අගමැතිතුමා වශයෙන් පත් වෙලා දැන් මාස 3 සම්පූර්ණ වෙනවා මේ 12 වෙනිදාට. කෙටි කාලීන වැඩපිළිවෙලක් කියලා ඉන්න ඕනේ. සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කලින් මේ පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කාල සීමාවකට පසු මේ සර්වපාක්ෂික ආණ්ඩුව විසුරවන්න අපි ඒකට සහාය දෙන්නම්. නමුත් මට පේන විදිහට ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ යන්නේ. අපිට දැන් දැනගන්න ලැබෙන විදිහට විශාල කැබිනට් මණ්ඩලයක්, විශාල රාජ්‍ය ඇමතිවරු ප්‍රමාණයක්, ඒ විතරක් නෙවෙයි මේ පිහිටවන්න යන ආංශික කාරක සභාවලට කැබිනට් බලතල දීලා මේ බලය රඳවා ගැනීමේ විකාරයක් තමයි මේ සිද්ධ වෙන්නේ යන්නේ. අපිට ප්‍රතිපත්තිමය වශයෙන් ඒකට එකඟ වන්නට බෑ. ෆීල්ඩ් මාර්ෂල්කමක් තියෙනවා. ඒ හරහා ලබා ගන්නා වරප්‍රසාද සියල්ල භුක්ති විඳින ගමන් ත්‍රස්තවාදියෙක් ලෙස තමයි අද දවසේ ජනතාවට ඒක රාශි වෙන්න කියලා කිව්වේ. හැබැයි අද අපි දන්නවා වෙල්විදානි මහත්තයාගේ ඒ ඉල්ලීම සාහසික ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා අද රටේ ජනතාව සාමකාමී ලෙස කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ දෙස් විදෙස් සතුරු බලවේගවල උවමනාවට ගෝල්පේස් අරගලය සාමකාමී අරගලය ඒකේ බොහෝ කල්ලි කණ්ඩායම් නිර්මාණය කෙරුවා. ඩොලර් ටික එව්වා, බුරියානි ටික එව්වා, ෆ්‍රයිඩ් රයිස් එව්වා, බුෆේ ක්‍රමයට කෑම ටික එව්වා, බියර් ටික එව්වා, අරක්කු ටික එව්වා, ඔක්කොම එව්වා. සමහර අයට දවසකට රුපියල් 5000 ගානේ ගෙව්වා. ආන්න ඒකෙදි ඒ ත්‍රස්ත කල්ලි ටික තමයි මහා දෙවන්ත විනාශයක් ක්‍රියාත්මක කෙරුවා. මේ කතා කරන පක්ෂවලුත් කට්ටියක් අරගෙන හදන ආණ්ඩුවක් නම් ඒකත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි, නිකන් අටවගත්ත අටමගලයක් තමයි ඒකත් හදන්න හදන්නේ. බොහොම පැහැදිලිව කියන්න කැමතියි අපි යෝජනාවලිය අපේ කිව්වා මේ හැම කෙනාම සන්තර්පණය කරන්න හදන දැවැන්ත කැබිනට් මණ්ඩලය නෙමෙයි, රාජ්‍ය ඇමතිකම් නෙමෙයි, කුඩා කැබිනට් මණ්ඩලයක්. පොඩි කැබිනට් එකක් කියලා කියපුවම මම බැලුවේ අර ඔබතුමාට එකක් දීලා ඊට පස්සේ පොඩි කැබිනට් නෑ බොහොම ස්තුතියි ඔබතුමා. නෑ ඒක මම අවසන් කරන්න කරුමන්තුමා. කලබල වෙන්න එපා. හරි ඕනනම් ඒක ඉල්ල ගන්න. මට ප්‍රශ්නයක් නෑ. සර්වපාක්ෂික වැඩපිළිවෙලකට සහාය දීමට සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ජයන්තිපුර පිවිසුම අසල අද පැවති නිහඬ විරෝධතාවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අද පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට පැමිණි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ජයන්තිපුර පිවිසුම අසල නිහඬ විරෝධතාවක නිරත වුණා. එම විරෝධතාව පැවැත්වුණේ රාජ්‍ය මර්ධනයේ නවත්වනු හදිසි නීතිය අහෝසි කරනු යන්න තේමා කරගනිමින්. සමගි ජන බලවේගයේ රට ගැන හිතලා රට ගොඩනැගීමේ ඒකාබද්ධ වැඩසටහනකට පාර්ලිමේන්තුවේ ස්ථාපනය කළ යුතු විධායක කමිටු හරහා සම්බන්ධ වන්නට පක්ෂයක් හැටියට මේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීන්දුව කරයි කියන එක ප්‍රථම ප්‍රකාශ කරන්නට ඕන. විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා හිතු මතයට ඇවිල්ලා තරුණයින් අත්අඩංගුවට ගන්න එකත් වහා නතර කරන්න. රට ගොඩනගන ඒකාබද්ධ වැඩසටහන් වලට අපි එන්නේ කොන්දේසි විරහිතව. නමුත් කොන්දේසි දමන තැනට අපිව ගෙන්නන්නට කටයුතු කරන්න එපයි කියලා රජයට කියනවා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැන් කියන අපිට විතරක් කියලා ශ්‍රී ලංකන් එක ආරාගලි මාකෝ ගැනීමක් දැන් පරායදීමත් එහෙම ප්‍රශ්න නැහැ. එතකොට බලක් කරන වැඩවලින් රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඉතින් රටේ දැන් ජනතාවට මේ විශාලම ගැටලුව මත තියෙන ඩොලර් නැතුව තෙල් නැතුව ගෑස් නැතුව මේ අර්බුදෙන මිනිස්සුද පලි ගෑස් නැතුවලා තියෙන මිනිසුන්ගේ වරද ඉන්නද නෑ
ආණ්ඩුවේ වරද. ඉතින් ඒක ඇත්ත. දැන් තෙල් නැති වෙලා තියෙන්නේ. මේ මිනිස්සු දවස් 3-4 තෙල් පොලිසිය වල ඉන්නේ. මොකෝ මේ මිනිස්සු වරදක් කරලා නෑ. ඒවා ආණ්ඩුව අතින් සිද්ධ වෙච්ච වැරදි තමයි. පුදුමා දැන් කිව්වා 2015 සිට 2020 දක්වා රටේ යම් සිද්ධියක බැස්මක් ඇති වුණා. යම් සිද්ධියක නේ විශාල බැස්මක් ඇති වුණා. මේ බැස්ම ඇති වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරය දන්න, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධූරය දන්න, ඔබතුමා කැබිනට් අමාත්‍ය ධූරයක් දන්න ආණ්ඩුවේ. ප්‍රශ්නෙට ඇත්තම හේතුව එහෙම ඒ ආර්ථිකයේ කඩාවැටීම ආරම්භ වුණේ පළවෙනි දේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මහා මංකොල්ල. එවෙනි එක තමයි සහරාන්ගේ ප්‍රහාරය. සමගම මේ රටේ ආර්ථිකය එහෙමම ඇදගෙන වැටුණා. හතරවෙනි කාරණේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි සංශෝධනයේ ආබාධිත දරුවෙක් අබ්බඝාතයක හැටියට තමයි රටට ලැබුණේ. එක්සත් ජාතික පක්ෂේ කණ්ඩායම. ඒ කණ්ඩායමත් එක්ක ඔබතුමාට මේ ගමන යන්න පුළුවන් නේද? නෑ යම් කිසි දුරක්. රනිල් කියන්නේ අපේ පක්ෂ நாயකයා නෙවෙයි. අපේ පක්ෂ நாயකයා දැන් මහින්ද රාජපක්ෂ. මොන ප්‍රශ්න තිබ්බත් ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසානයේ හිට ගන්න ඇමරිකාවත් එක්ක. ඒ ඇමරිකාව වගේ රටවල් පොදු ජන පෙරමුණත් එක්ක මිත්‍රශීලී නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහත් එක්ක බොහොම මිත්‍රශීලී. ඉතින් ඒ වාසිය අපි පාවිච්චි කරනවා. ඒ වාසිය ගන්න තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක පැහැදිලිව රනිල් වික්‍රමසිංහට මේ ගන්න දෙනවා හොඳින් කරලා යන්න පුළුවන් නිසා අපි බොහොම කැපවීමෙන් පරිත්‍යාගශීලීව අපි ඔහු කෙරෙහි විශ්වාසය තියලා ඔහුට බලය දුන්නා. මගේ ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය ලබා දීමට ලංකා ගමනාගමන මණ්ඩලය අද පියවර ගත්තා. පෞද්ගලික බස් රථ සේවකයන් පවසන්නේ මේ හරහා දින කිහිපයක් අඛණ්ඩව සිය බස් රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවන බවයි. QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමත් සමග දිගු ඉන්ධන පෝලිම් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. ජාතික ඉන්ධන අවසරපත හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම දෙවන පුර නිල වශයෙන් ආරම්භ වී අදට දින 9ක්. මේ හේතුවෙන් කොළඹ සහ සෙසු ප්‍රදේශවලත් පිරුම්හල් අසල පැවති දිගු පෝලිම් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. මම 1800 ලීටර් තෙල් අරන් දිනවා. ඉතින් දැන් මේ විදිය ලීටර් 4 අපිට සතියට ළමයින්ට හොඳටම ඇති. ඉස්සෙල්ලා වගේ හොඳ වෙනකන් නැහැ හොඳයි QR කෝඩ් එක. මේක සක්සස් කියලා කියන්න පුළුවන්. සාධාරණ ඇමවුන්ටම ගහ ගන්න පුළුවන්. ඒක දිගටම ක්‍රියාත්මක කරනවා නම් ඇත්තටම හොඳයි. පසුගිය කාලේ දිගටම වාර්තා වුණා මගේ QR කෝඩ් එකෙන් වෙනත් අය තෙල් ලබාගෙන කියලා. එහෙම වෙන්න පුළුවන් එක හේතුවක් තමයි තෙල් නිකුත් කරන අවස්ථාවේදී පොම්පකරු විසින් QR කෝඩ් එක විතරක් ස්කෑන් කරලා ඊට පස්සේ තමයි ඒ එන වාහනේ කුමක්ද කියලා හඳුනා නොගැනීම. ඉතින් මම මේ අවස්ථාවේදී ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සියලුම තෙල් ලබා දෙන අපේ මේ සේවක මහතුන්ගෙන් QR කෝඩ් එක ස්කෑන් කරන ගමන් ඒ වාහනයත් එම QR කෝඩ් එකට අදාළ වාහනයද කියලා සොයලා බලලා මේක නිකුත් කරන්න කියලා. සමහර පිරුම්හල් වල මං හිතන්නේ දැනගන්න ලැබිලා තියෙන අපිටත් ඒ වාර්තාවල් ලැබෙනවා. ලැබිච්ච තෙල් ප්‍රමාණයට වඩා 150කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි QR කේතකයට යටතේ නිකුත් කරලා තියෙන්නේ. ඉතුරු තෙල් වලට උන් ගාව තිබෙනවාද නැත්නම් මොකද උනේ කියන එක මම හිතන්නේ කනිජ තෙල් සංස්ථාවත් ඒ වගේම IOC සමාගමත් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට යන බව අපිට දැනටමත් ආරංචි වෙලා තියෙනවා. බලශක්ති අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු සිය ඉන්ධන කෝටාව ඉහළ දමනු ඇති බවට ත්‍රිරෝදරත් හිමියන් අපේක්ෂාවෙන් පසු වෙනවා. කිලෝමීටර් 2යි ලේක් හවුස් එක ගාව ගා ඉඳන් කොල්ලුපිටියට රුපියල් 500යි මේ අසනීප වෙලා මමත් ආවා. දහස් ගණන් ගෙව්වා කියලා ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ ගසා කාපු අය සම්බන්ධයෙන් ඔබ තමුන්නාන්සලා මගින් හැටියට විඳෝ පීඩාවට අධ්‍යක උස්සලා පිළිගන්නවා ඒ කරපු වැඩ වැරදි. එතකොට මගියට කියනවා ගාස්තු මීටරයක් තියෙන ත්‍රිවිල් එක විතරක් යන්න. කොළඹ පුරහල අසල සිපෙට්කෝ ඉන්ධන පෝලිමේ රැඳී සිටි මෝටර රථයක් මතට ඒ අසල ඉදිකිරීමෙන් පවතින ගොඩනැගිල්ලේ ඉහළ මාලයක සිට යකඩ බටයක් අද පිරිවරුවේ පතිත වී තිබුණා. එම අවස්ථාවේ රියදුරා එහි රැඳී සිටියත් ඔහුට කිසිදු හානියක් සිදුව නැහැ. මම ඇතුලේ හාන්සියල හිටියේ කකුල් දෙක මැත්තේ වැටුණා ඉවට. අයින් කරන්න කවුද ගන්න කිව්වේ? මේ අතර මගේ ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම පසුගිය සමයේ සීමා කර තිබුණත් අද සිට එම බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණයම ලංගම ඩිපෝ මගින් ලබා දීමට පියවරගෙන තිබෙනවා. හොඳයි ෆුල් ටැංක් හම්බ වෙනවා. දවස් 3ක් විතර දුවා ගන්න පුළුවන් රෝඩ් එකේ දැන්. සම්පූර්ණ ඉල්ලන ප්‍රමාණය අපි ලබා දෙනවා. ඉස්සර තලංගොඩිවේ අධික තදබදයක් තිබ්බා දැන් කිසිම තදබදයක් නැහැ. යුවන් වැන්ක් 5 චීන නෞකාව මෙරටට පැමිණීම කල් දමන්නේ චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දුන් බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නමුත් ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළේ නෞකාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් නැති බවයි. මේ අතර චීන ශ්‍රී ලංකා සහයෝගීතාවට තෙවැනි පාර්ශවයක් අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතු බවට නෞකාවේ සංචාරය පිළිබඳ ඉන්දියානු විරෝධයට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් චීනය අවධාරණය කරනවා.
වයමදික ඉන්දිය සාගර කලාපයේ අභ්‍යවකාශ චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණයට පැමිණෙන UN-15 නෞකාව මෙම අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි. මේ පිළිබඳ ඉන්දියාව මුල සිටම දැඩි විරෝධය දැක්වීමත් සමග මේ වන විට ඇති වී තිබෙන්නේ දැඩි ආందోලනාත්මක තත්ත්වයක්. මෙවන් තත්ත්වයක් හමුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදේශන ලබා ගැනීමට අවශ්‍ය ඇති බැවින් නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන්නයි මෙරට චීන තානාපති කාර්යාලයට දැනුම් දුන් බවයි. නමුත් ඒ සම්බන්ධයෙන් චීනය මෙතෙක් ශ්‍රී ලංකාවට ප්‍රතිචාර දක්වා නැහැ. කිසි වෙතත් සංචාරය කල්දමන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළද UN-15 නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් සිටින බව ඉන්දිය NDTV පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. නෞකාව අද උදෑසන 10 වන විට ඉන්දුනීසියාවට බටහිර දෙසින් ස්ථානගතව පැවති බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ. එය පැයට නාවික සැතපුම් 14ක් එනම් පැයට කිලෝමීටර් 26ක වේගයෙන් ගමන් කරමින් ඇති බවත් අගෝස්තු 11 වනදා උදෑසන 9:30 වන විට හම්බන්තොටට ළඟා වනු ඇති බවත් NDTV වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. ඊයේ චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය සාකච්ඡාවකදීද හින්දු පුවත්පතේ මාධ්‍යවේදියෙකු UN-15 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන විමසා තිබුණා. ශ්‍රී ලංකාව ඉන්දිය සාගරයේ සමුද්‍ර ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන අතර චීනය ඇතුළු විවිධ රටවල පර්යේෂණ යාත්‍රා සේවා ලබා ගැනීම සඳහා එහි පැමිණීම දැකිය හැකි බව ඔහු සඳහන් කළා. චීනය සැම විටම ගැඹුරු මුහුදේ ස්වී නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ එම සමුද්‍ර පර්යේෂණවලට අදාළ විරලස්ථාන රටවල නීතියට ගරු කරමින් බවයි ඔහු පෙන්වා දී තිබුණේ. දෙවැනි කරුණ ලෙස ඔහු සඳහන් කර ඇත්තේ ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට සිය සංවර්ධන අභිලාෂයන්ට අනුව අනිකුත් රටවල් සමග සහයෝගීතා ගොඩනැගීමේ හැකියාව ඇති බවයි. එය අදාළ දෙරටේ අපේක්ෂා මත පදනම් වන බවත් තුන්වැනි රටක් අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතු බවත් ඔහු සඳහන් කරනවා. මේ නිසා ඇතැම් රටවල් ආරක්ෂක අවදානමක් මතු කරමින් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්කක් නොවන බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. මේ අවස්ථාවේ ආර්ථික හා දේශපාලන දුෂ්කරතාවලට මුහුණ දෙන ශ්‍රී ලංකාව අනිකුත් රටවල් සමග පවත්වන සම්බන්ධතාවන්ට බලපෑම් කිරීම එරටේ එම අවදානම ඉහළ නංවන කරුණක් වන බව ඔහු පෙන්වා දෙනවා. මේ නිසා චීන සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ සාධාරණ ඇසකින් බලමින් චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවලට බාධා නොකර සිටින ලෙස අදාළ පාර්ශව වලින් ඉල්ලා සිටින බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වෑන් වෙන්බින් මහතා අවධාරණය කළේ. ඉන්දිය සයුරේ බහු දේශපාලනය හා ශ්‍රී ලංකාවේ ඉන්දු චීන සහයෝගීතාව පිළිබඳ නව කතිකාවක් මෙලෙස ඇති වී තිබෙන පසුබිමක ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු නාවික හමුදා නෞකාවක් නඩත්තු කටයුතු සඳහා ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයිහි කට්ටුපල්ලි වරාය වෙත එලෙස පැමිණ ඇති චාල්ස් ඩ්‍රූ නැමැති නෞකාවයි. ඉන්දු එක්සත් ජනපද උපාය මාර්ගික හවුල්කාරීත්වයේ යටතේ මෙම නෞකාව නඩත්තු කිරීම සිදු කෙරෙනවා. ඒ අනුව චෙන්නයි කට්ටුපල්ලි වරාය ඇමරිකානු නාවික හමුදා නෞකා නඩත්තු කටයුතු කරන නවතම ස්ථානය වනු ඇති. කොටිකාවත්ත මුල්ලෙරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනයේ වෙඩිකරු බවට සැක කෙරෙන තුවාන් සිරාර් නැමැත්තා අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සඟවා තිබූ ගිනි අවිතෝගයක් පොලිස් විශේෂකාර බලකා නිලධාරීන්ට පෙන්වීමට ගිය අවස්ථාවේදී පලා යාමට උත්සාහ කොට ගල්වලකින් පය ලිස්සා ඇද වැටීම හේතුවෙන් කුලී ඝාතකයෙකු හා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රචලිත තුමාන් සිරාර් නැමැත්තා පොලිස් විශේෂකාර බලකාය විසින් නවගමුව කොරතුර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. අපරාධ චෝදනා රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටි ඔහු එලෙස අත්අඩංගුවට ගැනෙන්නේ ගිනියවියෙක්ද සන්තකී තිබීති. ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ කඩුවෙල වැයිකවත්ත ප්‍රදේශයේ ගල්වලක ආයුධ තොගයක් සඟවා ඇති බවයි. ඒ අනුව අදාළයෝ 1:30 පමණ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් සමග සැකකරු එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේදී සැකකරු පොලිස් විශේෂකාර බලකා නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී ඔහු ග්‍රහණය කර ගැනීමට එක් නිලධාරියෙකු පුරබදා ඇති බවයි. වැසි සහිත කාලගුණයක් ප්‍රදේශයේ තිබී ඇති අතර එම අවස්ථාවේදී සැකකරුගේ පයිලිස්සා ගල්වලින් ඇද වැටි බරපතල තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු පසු මිය ගිය බවයි. ඔහු සමග පුරවැදු පොලිස් විශේෂකාර බලකා නිලධාරියාද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වූ ස්ථානීය පරීක්ෂණය අද දහවල් සිදු කෙරුණා. මිය ගිය තුවාන් සිරාර් කඩවත ඉහළ බියන්විල පදිංචි 35 හැවිරිදි දෙදුරුපියෙක්. සැකකරු මිය ගිය පාතාල කලි සමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේද සමීපතමේ ලෙස කටයුතු කර ඇති අතර විදෙස්ගතව සිටින පාතාල කලි සමාජිකයෙකු වන ජිලේ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙසද කටයුතු කර තිබෙනවා. වර්තමානයේ ඔහු කටයුතු කර ඇත්තේ හරක්කට නැවති පාතාල කලි සමාජිකයා යටතේ. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සුමුදු රුක්ෂාන් මන්ත්‍රීවරයාට වෙඩිතබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු මොහු බවයි පොලිසිය පැවසුවේ. පොලිසිය පවසන පරිදි ඊට ඔහු යතුරු පෙඩියකින් පැමිණ ඇත්තේ සුනාමිය නම් පාතාල කලි සමාජිකයා සමගයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඝාතනය කර ඇත්තේ ජිලේ නැමැත්තාගේ සමීපතමේකු සමග ඉන්ධන පිරවුම්හලක ඇති වූ බහින්බස්වීමක් නිසා ජිලේ ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මොහු පුද්ගල ඝාතන 11ක් සිදු කර ඇති බවත්
පොලිසිය පැවසුවා. වැල්ලම්පිටියේදී මන්නාවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2016දී මෝදර පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම, 2017-2019 වර්ෂවලදී වැල්ලම්පිටිය පොලිස් වසමේ දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම, 2019දී කුළුණාව මාදින්නාගුඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම එම මනුෂ්‍ය ඝාතන චෝදනා අතරින් කිහිපයක්. අද කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.3ක් ලෙස කැපී පෙනෙන වැඩිවීමක් සටහන් කළා. ඉන් රුපියල් බිලියන 1.99ක්ම ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනු හරහා පමණක් වාර්තා වී තිබීම විශේෂත්වයක්. දැන් තවත් පුවත් කිහිපයක්. මොරටු මුල්ල විල්ලෝරාවත්ත ඥානි සිර බෞද්ධ විද්‍යාලයේ නවවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටීදී අනතුරකට ලක්ව අද පිරිවරවේ ජීවිතක්ෂයට පත් වුණා. සිසුවා බිමට වැටි ඔන්චිල්ලාව හිසේ වැදී සිර වී සිදු වූ බරපතල තුවාල හේතුවෙන් සිසුවා මිය ගොස් තිබෙනවා. ගුවන්තොටුපොළ හෝ විවිධ ආයතන හරහා එවනු ලබන ගමන් මළු තුළ තහනම් සහ සීමා කරන ලද භාණ්ඩ, තාවකාලිකව අත්හිටු වූ භාණ්ඩ, වාණිජ්‍ය ප්‍රමාණයේ භාණ්ඩ රැගෙන ඒමින් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව සියලුම ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. එම උපදෙස් කඩ කළහොත් රේගු ආඥා පනත සහ ආනයන අපනයන පනතේ විධිවිධාන අනුව එම භාණ්ඩ රාජසන්තක කිරීම සහ දඩ පැනවීමට කටයුතු කරන බවයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. එත් සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. අදත් රාත්‍රී 10:30ට වාද පිළිවෙල. සුබ රාත්‍රියක්.